සාදු සාදු සාදු. සදහවත්නි, එසේනම් ඊටාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා අප කෙරෙහි මේ උතුම් වූ දේශනාව පවත්වන්න අපි ස්වාමින් වහන්සේට ආරාධනා කළා. එහෙමනම් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් අනතුරුව ධර්ම ශ්‍රවණයට අපි මෙලෙසින් සූදානම් වෙනවා. සාදු නාදයක් පවත්වලා අපි තෙවරක් নমස්කාරය කියමු පංචශීලයේ සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ අභ්‍යන්තෝ අසත්පුරිසෝ කතං උපහතං අත්තානං පරිහරන්ති තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ බෞද්ධ රූපවාහිනී සජීවී සූත්‍ර ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ
සම්බුද්ධ වචනේ තුලින් ඔබේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි අපිට මේ ලෝකේ මේ පවතින යථා ස්වභාවය පිළිබඳව මේ ඉපදෙමින් මැරෙමින් ගලාගෙන යන ජීවිතයේ අපි හිතන තරම් බොහෝම ලස්සන එකක්වත් සුන්දර එකක්වත් විශාල බලාපොරොත්තු තියාගෙන යන්න පුළුවන් එකක්වත් නෙමෙයි කියන කාරණය අපිට බොහෝම කරුණාවෙන් පහදලා දෙන්නේ. ඒ පහදලා දීමින් විතරක් බුදුරජාණන් වහන්සේ නවතින්නේ නැහැ. උන්වහන්සේ අපිට උගන්වනවා මේ සම්පූර්ණයෙන්ම සංසාරක දුක් සහිත විඩාබර ජීවිතෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන විදිහ එකක් අපට උගන්වලා තියෙනවා. ඒක උන්වහන්සේ নানা පරයයන් අපිට මතක් කරනවා පින්වත්නි. එක එක විදියට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට දේශනා කරලා තිබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෝකේ මිනිස්සු විවිධ විදියට Tamanගේ විමුක්තිය හොයාගෙන ගියා. බෝධිසත්වයන් වහන්සේත් එදා මාලිගාවෙන් පහළට වැඩම කරලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගන්න ඕන කියලා හිතාගෙන විවිධ ගුරුවරු ළඟට ගියා. මොනවා හරි සම්පූර්ණයෙන්ම දුක නිමා කරගන්න, අවබෝධ කරගන්න, සම්පූර්ණයෙන්ම සංසාරික ගමන නතර කරලා දාන්න කාගෙන් හරි නිමිත්තක්, කාගෙන් හරි වැඩපිළිවෙලක් හම්බ වෙයි කියලා උන්වහන්සේත් විවිධ ගුරුවරු ළඟට ගියා. හැබැයි උන්වහන්සේට එහෙම එකක් හොයාගන්න බැරි වුණා පින්වත්නි. උන්වහන්සේ තනියෙන්ම සොයන්බුත් ඥාණයෙන් අවබෝධ කරගත්ත ධර්මයක් අපිට බොහෝම කරුණාවෙන් මතක් කළා. වාසනාවකට ඒ ධර්මය අවබෝධ කරගන්න සුදුසු සියලු කාරණා අපි ළඟ තියෙනවා. ඊටා හොඳ මනුෂ්‍යත්වයක් තියෙනවා. මොකද මනුෂ්‍යත්වය ඊටා වැදගත් අවස්ථාවක් අවබෝධයට පින්වත්නි. හේතුව තමයි මේ උභය අන්තේම පවතින තැනක දුක ඉවර කරගන්න හරිම ලේසි. ඒ නිසා තමයි දෙවිවරුන්ටත් වඩා මිනිස්සුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පහසු වෙන්නේ. මොකද දිව්‍ය ලෝකවල පින්වත්නි සැප විතරයි ලැබෙන්නේ. බොහොම සැපසහිත ජීවිතයක් හම්බ වෙනවා. දිව්‍ය ලෝකවල දුක කියන එක පිළිබඳ අවබෝධයක් හදාගන්න තියෙන අවස්ථාව, ඒකට ලැබෙන මුහුණුවර හරිම අඩුයි. හේතුව තමයි සැපයෙන්ම පිරිච්ච තැනක් තමයි පින්වත්නි මේ දිව්‍ය තලය කියලා කියන්නේ. දිව්‍ය ලෝකවල මේ අපිට වගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. සියලු සැප සම්පත් මවාගෙන විමාන පිටින් සැපයේ පිනිසමයි දෙවිවරු අතර උපදින්නේ. හැබැයි මනුස්ස ලෝකේ සැප විතරක් නෙමෙයි, සැප දුක දෙකම ලැබෙනවා. අන්නේ උභය අන්තයේ තියෙන තැනක මේ අන්ත දෙක අතහැරලා සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගන්න හරිම පහසුයි. ඒ නිසා තමයි මේ මනුෂ්‍යත්වයේ දෙවිවරුන්ටත් වඩා වැදගත් අවස්ථාවක් වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ දෙවිවරු සුගතිගාමී නෑ, ඒකට වඩා මිනිස්යන්ගේ භූමිය සුගතිගාමී කියලා. සුගති භූමිය අතර පහළින්ම තියෙන අවස්ථාව මනුස්ස ලෝකයේ. හැබැයි ධර්මය අවබෝධ කරගන්න දිව්‍ය තලවල ඉඳලා ඒ උදවිය මෙහෙට තමයි එන්නේ අවබෝධය හදාගන්න. ඒ නිසා මේ අවබෝධය හදාගන්න මනුෂ්‍යත්වය ඊටාම වැදගත් අවස්ථාවක් පින්වත්. ඉතින් මේ මනුෂ්‍යත්වයක් මුණ ගැහුණාට පස්සේ අපිට ලෝකේ දිහා බැලුවහම තේරෙනවා මනුෂ්‍යත්වයේ පිනට තමයි හම්බ වෙන්නේ. හැබැයි පින්වත්නි, ලෝකේ ලොකුම නාස්තිය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට ගොඩාක් උත්තර ඇති. ලෝකේ ලොකුම නාස්තිය මොකක්ද කියලා ඔබ හිතලා බලන්න. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේ ආර්ථිකව විනාශ කරන එක. එහෙමත් නැත්නම් කෑම බීම විනාශ කරලා දාන එක. පින්වත්නි, ලෝකේ ලොකුම නාස්තිය කියලා කියන්නේ බලවත් පුණ්‍ය සංස්කාරයකට හම්බ වුණු මනුෂ්‍යත්වයත් මගහැරිලා, මේ ජීවිතයත් මගහැරිලා තිරිසන් ලෝකේ යම් කෙනෙක් උපත හදා ගන්නවා නම් ඒ තරම් නාස්තියක් තවත් නැහැ. මොකද මනුෂ්‍යත්වය කියලා කියන්නේ පුදුම තරම් සුගති භූමියක්, ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට. ඒ නිසා මේ ජීවිතය තුළ අවබෝධයට Tamanගේ ජීවිතේ විවෘත කරගන්න එක වැදගත්. ජීවිතේ කඩා වැටෙන තැන්වල, පසුබහින තැන්වල මේ හැම තැනකින්ම පින්වත්නි ධර්මය අවබෝධ කරගන්න නිමිත්තක් හොයාගන්න බලන්න. හැම තැනකින් මෙහෙම එකක් හොයාගන්න පුළුවන් අපිට. දැන් ඉර බැහැගෙන යන වෙලාවට හරීම ලස්සනයි නේ දහස.
ඔය හවසට මුහුදායිනට එහෙම ගිහින් මිනිස්සු ඉන්න ආස ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. ඉර බැහැගෙන යනකොට පින්වත්නි පරිසරය ඒ අහස හරීම ලස්සනයි. ඒක හරිම සුන්දර අත්දැකීමක්. මුහුදක් ගඟක් අයිනට යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳලා වුණත් පින්වත්නි ඉර බැහැගෙන යනකොට ඒ අහස, ඒ පරිසරය, ඒ නිවීම, ඒ ස්වභාව ධර්මයේ තියෙන පුදුම විදිහේ හික්මීම හවස් කාලෙට තියෙන ඒකට මිනිස්සු හරි කැමති නේද පින්වත්නි? හැබැයි ඒ සුන්දරත්වයේ දිහා බල බල ඉන්න කෙනෙක් දැනගන්න ඕන ඉර බැහැලා යනවත් එක්කම ඊළඟට උදා වෙන්නේ අඳුර කියලා. ඒ නිසා ජීවිතේ පසුබෑම් කඩා වැටීම් ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. මේ ජීවිතයේ තුල වුණත් සුන්දරත්වයේ විතරක් අල්ල ගන්න එපා පින්වත්නි. මොකද මේ සුන්දරත්වය විඳ විඳ මේ ජීවිතයේ ඉඳලා සමහර විට ඔබේ ජීවිතේ හමාර වෙනවත් එක්කම ඔබේ ජීවිතේ විවෘත වෙන්නේ නිරයට නම් මොන්න තරම් ආර්ථික ශක්තියක් තිබ්බත් මොකටද එහෙම ජීවිතයක්? ඊළඟ ජීවිතය පින්වත්නි പ്രേත ලෝකයට නම් විවෘත වෙන්නේ මේ ජීවිතේ මොන්න තරම් භෞතික සම්පත් තිබ්බත් මොකටද? බලයක් තිබ්බත් මොකටද? තනතුරු තාන්න මාන්න වලින් බොහෝම ඉහළට ගියත් මොකටද පින්වත්නි ඊළඟ ජීවිතේ දුගතිය නම්? ඒ නිසා යම් කෙනෙක් ඊටාම ස්වල්ප රැකවරණේ තමයි අඩුම සුගතියකටවත් යන්න පුළුවන් විදියට Tamanගේ හිත හදාගෙන ඉන්න දක්ෂ වෙන්න ඕන. දැන් අද අපි ඔබට දේශනා කරන අපට දේශනා කරන්න ලැබිලා තියෙන දේශනාව තමයි මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. චතුක්ක නිපාතේ තියෙන්නේ හරියටම 4 කොටස්. දැන් ඒකක නිපාතේ කියන්නේ එකේ කොටස්. දෙකේ කොටස්, තික නිපාතේ 3 කොටස්, චතුක්ක නිපාතේ 4 කොටස්. මෙන්න මේ විදියට වර්ග කරලා දේශනා කරපු ලස්සන දේශනාවක් තියෙනවා පින්වත්නි අහිරික සූත්‍රය කියලා. සමහර වෙලාවට මේ දේශනාවල ධර්මකාරණා ස්වල්පයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි පැය ගාණක් කතා කරන්න තරම් විශාල ධර්මපරියායක් මේක පුංචි දේශනාවක තියෙනවා. දැන් මේ අහිරික සූත්‍රයේ උනත් පින්වත්නි බොහොම පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඊටාම ස්වල්පයි ධර්මකාරණා තියෙන්නේ. හැබැයි මේ ධර්මකාරණා ජීවිතයට උපදව ගත්තොත් එයා නිවනට තමයි අභිමුඛ වෙන්න පටන් ගන්නෙ. දැන් මේ අහිරික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි කාරණා 4කින් යුක්ත ඒ කියන්නේ මේ වගේ කාරණා 4ක් තියෙනවා එයා අසත්පුරුෂයි කියනවා. එයා උගත්යයි ප්‍රශංසා කරන්න බෑ කියනවා. ඒ කාරණා 4 යම් කෙනෙක්ගේ හෘද සාක්ෂිය තුල වැඩෙනවා නම් මහණෙනි එයා බාලයෙක් කියනවා. එයාගේ වැදගත් ලස්සන කතා වචනයක් මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මෙන්න මේ කාරණා 4 තිබ්බොත් එයාගේ ಗುಣ ටික එයා හාරලා දානවා කියනවා. එයාගේ ಗುಣ ටික එයාම විසි කර ගන්නවා කියනවා. එතකොට මේ කාරණා 4 යම් කෙනෙක්ගේ හිත තුල වැඩෙන්න පටන් ගත්තොත් එයා විසින් තමයි එයාගේ ಗುಣ ධර්ම ටික විසි කරගන්නේ. අර අම්බලට්ටික රාහුල වාද සූත්‍රය රාහුල හාමුදුරුවෝ දුන්න උපදේශේ මට ඒකේ මතක් වෙන්නේ. අර අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේ රාහුල මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වෙනකොට උන්වහන්සේ රහත් වෙලා නැහැ. උන්වහන්සේට අර පාත්‍රේ පෙන්නලා කියනවා අර උන්වහන්සේගේ පාදෝණේ කරන්න ගත්ත වතුර ටික විසි කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රාහුල මේ වතුර ටික විසි කළා වගේ යම් කෙනෙක්ගේ වචනයේ කඩා වැටුනොත් වචනයේ දුර්වල වුණොත් එයාගේ ගුණ ධර්මය විසි කර ගන්නවා කියනවා. අර මේ දේශනාවේ හරි ලස්සන වචනයක් තියෙනවා. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මෙන්න මේ කාරණා 4 යම් කෙනෙක්ගේ ජීවිතේ වැඩෙන්න පටන් ගත්තොත් එයාගේ ගුණ ධර්ම යාම හාර ගන්නවා කියනවා. එයාගේ ගුණධර්ම එයා විසින්ම අයින් කර ගන්නවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම පින්වත් මහණෙනි යා බරපතල සමාජ අරුබුදයකට මුහුණ දෙනවා කියනවා. නුවණැත්තන්ගේ උපවාදවලට ලක් වෙනවා කියනවා. සත්පුරුෂයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා එයාගේ ජීවිතේ පවට තමයි බර වෙන්නේ කියන ඕන කාරණා 4ක් ගැන මතක් කරන්න උන්වහන්සේ කියපු විස්තරේ. පින්වත්නි මේ කාරණා 4 දිහා බැලුවාම තේරෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයට අදාළ නිමිත්තක් ගැන. ඔන්න බලන්න උන්වහන්සේ මතක් කරනවා පළවෙනි කාරණය දකින දේ නොදන්නා ලද්දේව වාදයට පැමිණේ. එහෙම කිව්වට තේරෙනවද? එහෙම තේරෙන්නේ නැහැ.
සරලව විස්තර කරලා ඊටාම කෙටියෙන් කිව්වොත් පින්වත්නි දැකපු නැති දෙයක් දැක්කා කියලා දෘෂ්ටිය හදා ගන්නවා. එයා දර්ශනයෙන් එක දැකලා නැහැ. හැබැයි දැක්කා කියලා Tamanගේ දෘෂ්ටිය හදා ගන්නවා. නොදැකපු දෙයක් Taman දැක්ක කියලා දෘෂ්ටිය හදාගත්තොත් එයාගේ ಗುಣධර්ම එයා විසින් හාරලා දානවා කියනවා. දැන් මේක එක පැත්තකින් වචනේ පැත්තටත් ගලප ගන්න පුළුවන්. හැබැයි මේ බුද්ධ දේශනාවේ අර සබ්බාසව සූත්‍රය වගේ දේශනාවල තියෙනවා දස්සනා පහතබ්බ කියලා. ඒ කියන්නේ දර්ශනීන් පහ කරන්න උන ආශ්‍රව කියනවා. එතන දර්ශනීය කියලා බුදුරජාණන් වහන්සේ ගැඹුරින් මතක් කරන්නේ දෘෂ්ටිය සම්බන්ධව විග්‍රහයක්. දැන් බලන්න මෙතන එක පැත්තකින් වචනේ පිළිබඳ බොහෝම ලස්සන බණක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. කෙටියෙන් කිව්වොත් ඒ වාක්‍ය නොදැකපු දේ දැක්කා කියලා කියන්න පටන් ගත්තොත් ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා නොහහපු දේ. එයා ඇත්තට මේක අහලා නැහැ. ඇහුවා කියලා ඒක මුලාවටපත් වුණොත් එතකොට නොඅහපු දෙයක් ඇහුවා කියලා එයාගේ ජීවිතේ මාන්නය හදාගන්නේ එයාගේ ජීවිතේ ඉදිමිලා යන්නේ පින්වත්නි Tamanගේ ජීවිතේ බොරුව නිසා. දැන් ඒකටත් බලපාන ප්‍රධාන කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා දැනුණු දේ. ලෝකේ තියෙන්නේ පින්වත්නි ඇසීම් දැකීම් දැනීම් විතරයි තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මේ සියල්ලෙන්ම එක්කෝ ඇහෙනවා එක්කෝ දකිනවා එක්කෝ දැනෙනවා. ඔයිට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඇහෙන් දකිනවා කනෙන් අහනවා නාසයට දැනෙනවා. දිවට මොකද්ද වෙන්නේ? දිවට දැනෙනවා. ශරීරයට දැනෙනවා ස්පර්ශය. එතකොට අපිට තේරෙනවා පුද්ගලයෙක්ගේ ජීවිතේ විඳීම් ගොඩ නැගිද්දී ඒකට බලපාන ප්‍රධාන කාරණා කීයක් තියෙනවද? 3යි තියෙන්නේ. එක්කෝ ඇහුවා කියලා යාල්ල ගන්නවා එක්කෝ දැක්කා කියලා අල්ල ගන්නවා එක්ක දැනුණා කියලා අල්ල ගන්නවා. දැන් මෙතන මේ කෙටියෙන් කියන්නේ අහපු දේ නොඅහපු දේ නොදැක්ක දේ නොදැනුණු දේ දැක්කා ඇහුවා දැනුණා කියලා යම් කෙනෙක් අල්ල ගන්න ගියොත් එහෙම අවංකව යා දැකලත් නැහැ අහලත් නැහැ දැරිලත් නැහැ. එහෙම අල්ල ගන්න ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි එයාගේ කඩා වැටීමක්මයි ඇති වෙන්නේ කියනවා. ඊට පස්සේ පින්වත්නි සිතින් දැනගත යුතු දේ එයා දැනගන්නේ නැතුව නොදැනගත් දේ දැනගත්තා වගේ හුවා දක්වන්න පටන් ගන්නවා. ඔය ආධ්‍යාත්මික ගුණධර්ම පවා එහෙමයි. සමහර විට එයාට අවංකව ධර්මය අවබෝධ වීමක් නැහැ. හැබැයි අවබෝධ වුණා වගේ එයා හඟවන්න පටන් ගන්නවා. දැන් මේක එක පැත්තකින් දැන් එයා නොඅහපු දෙයක් නම් නොදැක්ක දෙයක් නම් නොදැනුණු දෙයක් නම් දැනුණා දැක්කා ඇහුවා කියලා කියන්නේ ඒක වචනේ ඔස්සේනේ. එතකොට එයාගේ සම්මා වාචා කියන කාරණේ බිඳ වැටලා කියන එකනේ. ඒකටත් බලපාන ප්‍රධාන කාරණා 4ක් විතර තියෙනවා පින්වත්නි. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව නැතිකම. එතකොට ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ කියන්නේ අසද්දෝ හෝති ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ එයාගේ ජීවිතේ බරපතල අර්බුදයක් තමයි අර ශාස්ත්‍රූ ගෞරවයේ නැති වුණාට පස්සේ නොඅහපු දෙයක් ඇහුවා වගේ පෙන්වන්න පටන් ගන්නවා ධර්මයේ තුල උනත්. නොදැකපු දෙයක් දැක්කා වගේ සමහර වෙලාවට එයා අවංකව දැකලා නැහැ. හැබැයි එයා හුවා දක්වන්න පටන් ගන්නවා. ධර්ම මාර්ගයේ තුල උනත් පින්වත්නි මේ ශ්‍රද්ධාව වගේ දෙයක් පුදුම අනුග්‍රහයක් වෙනවා ඉන්ද්‍රිය සංවරයට. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් ඔබට ලස්සන උදාහරණයක් මම ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හරියට විරුද්ධකම් කරපු කෙනෙක් තමයි දේවදත්ත කියන භික්ෂුව. හරියට උන්වහන්සේ එක්ක කෝන්තර හදාගත්ත හාමුදුරුවෝ කෙනෙක්. හරියට අර්බුද තිබුණා. අන්තිමටම පින්වත්නි ඔය දේවදත්ත කියන අසත්පුරුෂ භික්ෂුව ඔබ දන්නවා අජාසත් රජුරෝ එක්ක අජාසත් කුමාරයා එක්ක බොහොම හිතවත් වෙලා පීතෘ ඝාතනයට පවා උදව් කළා. අන්තිමටම අජාසත්තත් අමාරුවේ වැටුණානේ. පස්සේ බුදුරජාණන් සරණ ගිය බව ඇත්ත. හැබැයි යත් මුල් කාලේ අර දේවදත්තගේ කීම අහලා සෑහෙන අර්බුදයක වැටුණා. ධර්මියත් වහගෙන යන්න තරම්. ඒ කියන්නේ කිසිම පිළිසරණක් හදාගන්න බැරි තරමට අමාරුවේ වැටුණා. දැන් ওই කාලේ මේ ওই දේවදත්ත භික්ෂුවට පින්වත්නි ගයා ශීර්ෂේ මුදුනේ ලස්සන ආරාමයක් හදලා දීලා තියෙනවා. රජ්ජුරුව අජාසත් රජ්ජුරුව ගයා ශීර්ෂේ මුදුනට වෙන්න බොහොම ලස්සන ආරාමයක් හදලා දීලා තියෙනවා. ඉතින් ওই ආරාමයට පින්වත්නි දිනපතාම දානි පාත්‍ර 500ක් රජ්ජුරුව එවනවලු. දානි පාත්‍ර 500ක් දිනපතාම එවනවා
දේවදත්ත භික්ෂුවට. එතකොට එයාගේ වටේත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉඳලා තියෙනවා. දැන් දේවදත්ත භික්ෂුව වටේත් හාමුදුරුවෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ කාලේ මේ තරුණයෝ දෙන්නෙකුට හිතලා තියෙනවා මේ අපිත් කොහොම හරි මේ ජීවිතේ අසාරයි, අපි හිතන තරම් සුන්දර නෑ. මේ අසාර ලෝකයකට අයිති තැනක අපි නැවතිලා ඉන්නේ. හොඳම දේ තමයි අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට හදාගමු. එතකොට අර ඉතුරු යාළුවා අහලා තිනවා අපි කොහොමද ඒක කරන්නේ? අපි මේ නිකන් ඇවිද ඉඳලා හරියන්නේ නැහැ. හොඳම දේ තමයි අපිත් මහාන වෙමු. හොඳම දේ පැවිදි වෙන එක කියලා හිතලා තියෙනවා. හොඳයි කියලා ඔන්න මහාන වුණා. හැබැයි එක හාමුදුරු කෙනෙක් මහාන වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ කිට්ටුව අනිත් හාමුදුරු සමහර විට උන්වහන්සේගේ ගෙවල් දොරවලුත් ওই ගයා ශීර්ෂයට කිට්ටු ඇති. සමහර ලාවට ගෙදරින්වත් අවසර නොදුන්නද දන්නේ නැහැ. හැබැයි ඒකට හේතුවක් හරියට නැහැ. නමුත් උන්වහන්සේ මහාන වෙලා තියෙන අර ගයා ශීර්ෂයේ මුදුනේ දේවදත්ත භික්ෂුවගේ ආරාමේ. හැබැයි උන්වහන්සේලා දන්නේ නැහැ පැවිදි වෙනකන් මේ බුදුරජාණන් වහන්සේට හතුරු භික්ෂුවක් තමයි ගයා ශීර්ෂයේ මුදුනේ ලස්සන ආරාමයක් හදාගෙන ඉන්නේ කියලා. සමහර විට ඒ ගයා ශීර්ෂයේ මුදුනේ දේවදත්ත භික්ෂුව වෙනුවෙන් අජාසත් රජුරුව හදලා දුන්නේ ආරාමේ හරිම ලස්සන ඇති ගයා ශීර්ෂයේ මුදුනේනේ තිබ්බේ. දැන් අද වුණත් යම් කෙනෙක් ධර්මයේ හොයාගෙන යන්නේ ආරාමයේ ඔස්සේනේ. එක්ක බාහිර පරිසරයේ දිහා බලලා ඒකෙන් එයා අදහස් කරනවා මෙතන හොඳයි මගේ ආධ්‍යාත්මයට කියලා. සමහර වෙලාවට ගිහින් බැලුවට පස්සේ තමයි යාට තේරෙන්නේ මම මේ කබලෙන් ලිපට වැටුණා වගේ එකක් මට උනේ කියලා. පින්වත්නි බාහිර පාරිසරික සාධක ඔස්සේ විමුක්තිය අවබෝධ වෙන්න අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. හොඳ ලස්සන ආරාමයක් අවශ්‍යයි. හොඳට හිත හදාගන්න, නිවීමක් හදාගන්න අවශ්‍යයි. නමුත් හිතන්න එපා එතනට ගියාම මගේ දුක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. බොහොම උපේක්ෂා සහගත සිතින්ම යම් තැනක් තෝරගන්නවා නම් යම් තැනකට යනවා නම් යන්න කලින් හොඳට ශ්‍රද්ධාව, සීලය වගේ ගුණධර්ම වලින් Tamanගේ හිත ශක්තිමත් කරගෙන යන්න. දැන් බලන්න මේ හාමුදුරුවෝ දෙන්නගෙන් එක හාමුදුරුවෝ කෙනෙක් ගයා ශීර්ෂී මුදුනේ පැවිදි වෙන්න හිතන්නේ නැත්තේ සමහර විට වෙන තැන්වලට වඩා හරිම ලස්සනට ආරාමي තියෙන්නේ නැති. මොකද රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදි උනේ. ඒ නිසා ආරාමي බොහොම සුන්දර විදියට විහාරාංග ඉදි කරලා තියෙන්නේ නැති. එතකොට අපි වුණත් මේ විහාරාංග ටික දැක්කට පස්සේ තමයි එතනට අහුවෙලා යන්නේ නේද? බැලූ බැල්මටම හිතෙනවා මෙතන නම් හොඳයි භාවනා කරන්න කියලා. හැබැයි ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ හිතන තරම් භාවනාවක් වුණත් කරගන්න එක ලේසි නෑ කියලා. අර බුදුරජාණන් වහන්සේ එක භික්ෂුවකට මතක් කරනවා. ඒ භික්ෂුව පින්වත්නි එක ලස්සන අඹ වණයක් දැකලා උන්වහන්සේට හිතෙනවා මෙතන නම් හොඳයි හිත හදාගන්න. මේ භූමිය නම් භාවනා කරන කෙනෙකුට හරිම හොඳයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද වඩිනකොට ලස්සන අඹ වණයක් දැක්කා. මට හිතෙනවා එතන නම් මට හොඳයි භාවනා කරන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේට කෙනෙක්ගේ හිතේ වැඩෙන කුසලතාවය, ධර්මයේ පුහුණු වෙන විදිය මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේට අදහසක් ගන්න පුළුවන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා භික්ෂුව කලබල වෙන්න එපා. ටිකක් කොහොම ඉන්නකෝ කියලා කිව්වා. එතකොට අර හාන්දරෝ කියලා තියෙනවා මට ඉන්න බෑ තවත්. මට ඉක්මනින් ඒ කැලේට යන්න ඕන. ස්වාමීනි මට කොහොම හරි මේ දුක ඉවර කරගන්න වැඩපිළිවෙල කරන්න ඕන. දැන් බලන්න අවංකව තමයි මේ කතාව කියන්නේ නේ. බොරුවට නිකන් මවාගෙන කියනවද? නෑ. උන්වහන්සේට අවංකව උවමනාවක් තියෙනවා දුක ඉවර කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් දෙවනි වතාවෙත් කියනවා මහාන කලබල වෙන්න එපා. ටිකක් ඉවසලා ඉන්න. අපි තවත් එක කවුරු හරි භික්ෂුවක් එනකන් ඉන්න පොඩ්ඩක් කියලා කියනවා. එතකොට ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ කියලා තිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නම් මේ වැඩේ කරගෙන ඉවරයි දැන්. ඔබ වහන්සේ දුක ඉවර කරගෙන ඉවරයි. මට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට කොහොම හරි යන්න දෙන්න. දැන් දෙතුන් වතාවක් කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා එහෙනම් යන්න ඕන නම් යන්න කිව්වා. අර හාමුදුරුවෝ මොකද කරන්නේ? පාත්‍ර සිවුරු ටික අරගෙන ගියා අඹ වනයේට. ගිහින් භාවනා කරන්න කියලා වාඩි වුණා පින්වත්නි. වාඩි වුණ වෙලාවේ වාඩි වුණා විතරයි කවදාවත් නැති රාගයක් ඇවිස්සීලා ඉන්න පටන් ගත්තා. කියන්නේ ඉච්ඡර රාගයක් තිබිලා නැහැ. රාගේ ඇවිස්සි එන්න පටන් ගත්තා. බලන්න හාමුදුරුවෝ ආවේ අවංකව ධර්මයේ පුහුණු කරන්න. කැලෙත් ලස්සනයි. අඹගස් අතර හොඳට හුදේකලාව තියෙන්නේ නැති. බුදුරජාණන්සේ හුදේකලාවට ඇලිලා ඉන්න කියලා කිව්වන්නේ. එතකොට හුදේකලාව තියෙන්න ඇති. ඒ හුදේකලාවට ඇලුම් කරගෙන අවංකව දුක ඉවර කරගන්න ආවේ. හැබැයි වෙන කොහෙදිවත් නැති තරම් රාගය ඇවිස්සෙන්න පටන් ගත්තා.
මේ හාමුදුරුවෝ දැනගත්තා මෙතන නම් හරියන්නේ නෑ. එහෙම පාත්‍ර සිවුරු ටික ගත්ත හැරිලා කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් වන්දනා කරලා කිව්වා අනේ ස්වාමීනි එතන මං හිතන තරම් සුන්දර නෑ. මම හිතුවා එතන සුන්දරයි කියලා. ස්වාමීනි මං හිතන තරම් ඒක ලස්සන නෑයි කියලා ඇහුවා. ස්වාමීනි මගේ හිතේ තිබුණු නැති රාගයක් කොහෙදෝ තිබුණු යට ගියපු රාගයක් මතුවලා ආවා. භාවනාවක් කරන්න බෑ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුව මම ඒක තමයි කලින් කිව්වේ යන්න එපා කියලා. ඔතන ඔය භූමිය මුල් කරගෙන රජකම් කරපු අවස්ථාව විතරක් 500 වතාවක් තියෙනවා කියනවා. 500 වතාවක් එතන විතරක් රජ කරලා තිනවා කියනවා ඒ හාඳුරු පෙර ජීවිතේ. ඒ කාලේ ගත කරපු ජීවිතයේ තමයි ආවර්ජණය වෙලා අර රාගේ මතුවලා ආවේ කියනවා. එතකොට ඒ වගේ කුසලතාවයක් බුදු කෙනෙකුට විතරයි තේරෙන්නේ. අපිට තේරෙන්නේ නෑ. දැන් බලන්න භූමිය දිහා බලලා හිත වැඩෙයි කියලා හිතන්න එපා පින්වත්නි. දැන් මේ හාඳුරෝ දෙන්නගෙන් එක නමක් ගයා ශීර්ෂයේ පැවිදි වුණා. අනිත් හාඳුරෝ පහලින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමේ පැවිදි වුණා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමයේ තමයි මිනිස්සු ගෙනත් දුන්නමත් වළඳනවා. හැබැයි ප්‍රධාන එක මොකද්ද? ඔව් ප්‍රධාන එක පිණ්ඩපාතේ යනවා. දැන් පිණ්ඩපාතේ අනේක ප්‍රධාන එක වුණා කියලා පින්වත්නි මේ ගෙනත් දින එක වළඳන එකට තහනමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙමනේ මහණෙනි මිනිස්සු ගෙනත් දුන්නොත් ඒ කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්න. හැබැයි ප්‍රධාන එක පිණ්ඩපාතේ කරන්න. මිනිස්සු සිවුරක් ගෙනත් දුන්නොත් ඒක පිළිගන්න නැතුව ඉන්න එපා. ඒකත් පිළිගන්න. හැබැයි අර පාංශකූලික සිවුර හදාගෙන පුරවන්න ලෑස්ති පිට පැවිදි වෙන්න. ඔහොමනේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ. දැන් මේ හාඳුර ඔන්න ජීවිතේ සෑහෙන කාලයක් පින්වත්නි පිණ්ඩපාතේ යනවා. ඉතින් සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවලා දානවා. එතකොට අර දැන් හාමුදුරුවෝ දෙන්නේ යාළුවෝ දෙන්නෙක් නේ. එක හාමුදුරු කෙනෙක් ගයා ශීර්ෂයේ උඩන ඉන්නේ. මේ හාමුදුරුවෝ එක දවසක් මුණ ගැහුණා. අර දේවදත්ත භික්ෂුව ළඟ පැවිදි වෙච්ච හාමුදුරුවෝ අර භාග්‍යවතුන් වහන්සේගේ ආරාමේ වැඩ ඉන්න භික්ෂුව මුණ ගැහුණා. මුණ ගැහුණේ එක දවසක් පිණ්ඩපාතේ ගිහින් පිණ්ඩපාතෙත් කරගෙන එනකොට මත්දහනේ ටිකක් සාමාන්‍යයෙන් අවුව තියෙන වෙලාවක දාඩිය දාගෙන අර හාමුදුරුවෝ එනවා. එනකොට මේ හාමුදුරුවෝ බොහොම සැපට වළඳලා පහලට බහැලා එනවා. ඊට පස්සේ ඉතින් අඳුරගෙන කතා කරලා අනේ ආයුෂ්මතුනි කොහෙද ඉන්නේ? ඉතින් මේ ආගිය තොරතුරු ඇහුවා. අහනකොට කිව්වා මම මේ ගයා ශීර්ෂයේ ඉන්නේ. ඔබ වහන්සේ මේ කොහෙද වඩින්නේ? මම පින්නපාතේ ගියා කිව්වා. මොකටද දාඩිය දාගෙන ඔය කෑම හොයන්න ඇවිදින්නේ කියලා කිව්වා. කිසි තේරුමක් නැහැනේ ওই විදියට පින්නපාතේ යන්නේ. එතකොට අරහාමුදුරුව බැලුවා මේ මොකද්ද මේ කියන කතාව. ඇයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ පින්නපාතෙන් යැපෙන්න කියලා. හැබැයි මේ මගෙත් එක්කම ඉඳලා අවංකව ධර්මයේ පුහුණු කරන්න ආපු මේ හාමුදුරුව කියනවා ඔය පින්නපාතේ යන්නේක තේරුමක් නැහැ කියලා. ඊට පස්සේ ආවේ ඇයි ආයුෂ්මතුනි එහෙම කියන්නේ? ඔහොම පින්නපාතේ යන්න ඕනේ නැහැ. කැමැතිනම් සැපට කාලා බීලා හොඳට නිදාගෙන ඉන්න පුළුවන් තැනක් තියෙනවා. කැමැතිනම් එන්න කිව්වා. කොහෙද කියලා ඇහුවා. ගයා ශීර්ෂේ නම් මේ වගේ පින්නපාතේ යෑම නැහැ කිව්වා. රජ්ජුරුව උදේම කැඳ අරගෙන එනවා කිව්වා. දවල් වෙනකොට ටිකක් වෙලා යනකොට රජ්ජුරුව 500ක් දානි පාත්‍රේ වෙනවා කිව්වා මාලිගාවෙන් ගයා ශීර්ෂේ මුදුනට. රජ්ජුරුව තමයි අපිට දානි දෙන්නේ. ඔය වගේ පින්නපාතේ ගිහින් පාත්‍රය අතට අරගෙන දාඩිය දාගෙන ඇවිදින්න වෙහෙසටපත් වෙන්න මොකුත් නැහැ කිව්වා. අපි වළඳනවා නිදිනවා කිව්වා. එච්චරයි කිව්වා. වළඳ නිදා ගන්නවා අපි බොහොම සනීපෙට ඔබ වහන්සේලා මේ ඇවිදට පින්නපාතේ වැඩියට. එහෙම කියනකොට අරහාඳුරෝ කිව්වා නෑ කමක් නෑ අපිට භාග්‍යවතුන් වහන්සේ නම් පින්නපාතෙන් තමයි යැපෙන්නේ කිව්වේ. ඊට පස්සේ මතක් කළා වෙලාවක එන්නකෝ මේ පැත්තෙත් කියලා කිව්වා. කොහෙට දෙන්න කිව්වේ? අර ගයා ශීර්ෂයේ පැත්තෙත් විවේකයක් තියෙන වෙලාවක එන්නකෝ කිව්වා. පරණ යාළුවානේ. ඇත්තටම පැවිදි වෙනකොට අවංක අදහසක් තිබ්බනේ ධර්මයේ පුහුණු කරගන්න එක බලන්න පින්වත්නි. අවංකව ධර්මයේ පුහුණු කරන අදහස තිබුණත් අසත්පුරුෂයෙක් නිසා ඒ නිවන් මඟ යට යන විදිය බලන්න. අවංකව කිසි අරමුණක් තිබ්බේ නැහැ පැවිදි වෙනකොට. එක අරමුණයි මොකද්ද? දුක ඉවර කරගන්න එක. සංසාර දුක හමාර කරගන්නේ කොහොමද කියලා අවංක අදහසින් තමයි පැවිදි වුණේ. බලන්න පැවිදි වෙනකොට සුදුසු භූමිය මුණ නොගැහුණාම පැවිද්ද තුල සත්පුරුෂයා මුණ ගැහුන් නැති වුණාට පස්සේ පින්වත්නි ඒ පැවිදි ජීවිතේ පවා ධර්මයෙන් කඩා වැටෙනවා. අවංක අදහස පවා යට යන්න පුළුවන්. ඒ නිසානේ අර ධර්මී කියන්නේ කල්යාණ මිත්‍රයා හරහා තමයි ධර්මයේ හම්බ වෙන්නේ කියලා.
දැන් ඊට පස්සේ මේ හාමුදුරුවෝ ඕක ඔළුවේ තිබුණා. ඉතින් පින්නපාත යන ගමන් එක දවසක් හිතුණා අපේ අර යාළු හාමුදුරුවෝ ගයා සීරසේ උඩ ඉන්න වෙලාවක ගිහින් බලන්න ඕනේ. ඉතින් හිතවත් කමටනේ කියලා ගියා එක දවසක්. කාටවත් කියන්නේ නැතුව හිමීට ආරාමෙන් උදේම්ම නැගිටලා ගියා. ඇත්ත තමයි කතාව. උදෙම්ම යනකොට මෙන්න කැඳ පාත්‍ර 500ක් උදෙම්ම අරන් එනවා රජමාලිගාවේ. ඉතින් උදෙම්ම ගිහින් ඉතින් ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් නේ ඉතින් කැඳ එහෙම වළඳලා ඉඳලා දවල් වෙනකොට ටික වේලාවක් යනකොට ඔන්න දවල්ට රජ්ජුරුවොත් මැදිහත් වෙලා රාජපුරුෂයෝ කෑම වර්ග විතරක් 500ක් අරගෙන එනවලු. පොඩි කෑමක්ද? කෑම වර්ග 500ක් එක මේ විදිහට අරගෙන ආවා. ඉතින් උන්වහන්සේ වළඳලා හිමීට දවල් වෙනකොට අර ගයා සීරසීම් පහලට වැඩියා උන්වහන්සේ. ගයා සීරසීම් පහලට වැඩම කරලා ඉතින් විහාරයට ගියා. දැන් මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා දැන්. නමුත් දේවදත්ත හාමුදුරුවන්ගේ ආරාමයට තමයි ගියේ. බුදුරජාණන් වහන්සේටවත් සංඝයාටවත් කාටවත් කියන්න ගියේ නැහැ මම මේ අද ගියා කියලා. දැන් ඉතින් ඔන්න පාඩුවේ ඉන්නවා. ටික දවසක් යනකොට මේ හාමුදුරුවෝ විටින් මිට යන්න පටන් ගත්තා. දැන් උන සතියට දෙතුන් වතාවක් දේවදත්ත හාමුදුරුවන්ගේ අර ගයා සීරසීම් මුදුනේ තිබ්බ ආරාමයට යනවා. හාමුදුරුවන්ට හරි ප්‍රශ්නයක්. පිණ්ඩපාතේ වඩින්න කලින් මේ භික්ෂුව උදෙන්ම යනවා හවස් වෙනකොට එනවා. ඉතින් කොහොම හරි එක හාමුදුරුවෝ කීප දෙනෙක් එකතු වෙලා හොයාගත්තා මේ කොහෙද යන්නේ කියලා. දැනගත්තා මේ යන්නේ දේවදත්ත භික්ෂුවගේ ගයා සීර්සී මුදුනේ තියෙන ආරාමයට කියලා දැනගත්තා. දැනගෙන ඇහුවා මේ ඇත්තද ආයුෂ්මතුනි ගයා සීර්සී මුදුනේ දේවදත්ත කියන පවිටු භික්ෂුවගේ ආරාමයට යනවා කියන ඇත්තද කියලා. අපෝ මං එහෙ යන්නේ නැහැ කිව්වා. මම කොහෙද එහෙ යන්නේ? මම මොකටද එහෙ යන්නේ කිව්වා. මට මේ කොච්චර වැඩ තියෙනවද? මට මේ එක එක ආරාම ගාන යන්න වෙලාවක් නැහැ කිව්වා. හැබැයි ස්ථීරව අර හාමුදුරුවෝ දැනගෙන තමයි මේ කතාව ඇහුවේ. අන්තිමටම මේ බොරු කියන එක අහගෙන මේ හාමුදුරුවෝ බලෙන් වගේ එක් කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ වෙලාවේ උන්වහන්සේ විමසුවා මහණෙනි මේ බලෙන් මොකද මේ එක භික්ෂුවක් ඇදගෙන ඉන්නේ? බලෙන් මොකටද මේ එක් කරගෙන ඉන්නේ? එතකොට කිව්වා ස්වාමීනි විටින් විට මේ භික්ෂුව දේවදත්ත භික්ෂුවගේ ගයා ශීර්ෂේ මුදුනේ තියෙන ආරාමයට යන්න පටන් අරගෙන තියෙනවා. ඔබ වහන්සේ අනුශාසනා කරන්න අවවාද කරන්න කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ විමසුවා ඇත්තද මහාන මේ කියන්නේ හැමදාමත් ගයා ශීර්ෂේ පැත්තේ යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි මම මේ පැත්තේ යනවා. හැබැයි දේවදත්ත භික්ෂුවත් එක්ක මට කිසි භජනයක් නැහැ කිව්වා. මගේ කිසි ගනුදෙනුවක් නැහැ කිව්වා දේවදත්තත් එක්ක. මගේ යාළුවෙක් ඉන්නවා කිව්වා. එහෙ මං ඒ නිසා යන්නේ කිව්වා. හැබැයි යාළුකමට කැම් බලාගෙන තමයි යන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ විටින් විට අහනකොට කිව්වා ඇත්ත මම යනවා. බුදුරජාණන් වහන්සේ හරි කරුණාවේ මේ භික්ෂුවගේ තියෙන අහිංසකකමටම තමයි මේ විදියට අහුවෙලා ගියේ කියලා උන්වහන්සේ බොහොම ලස්සනට අනුශාසනා කරලා චතුරාර්ය සත්‍ය ගැන කියලා උන්වහන්සේ මතක් කරනවා. පින්වත් මහණ ඔබ මේ අවබෝධයෙන් තොරව දකින කෙනාව එක්ක භජනෙට යෑම දකින කෙනා ඇසුරට යෑම නිසා ඔබ පිරිහි ගියේ කියනවා. ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම කතා කරන වචන තුල දැන් මේ දේශනාවේ තිබ්බේ වචනනේ. ඒ කියන්නේ දකින දේ තුල අහන දේ තුල දැනෙන දේ තුල පින්වත්නි ඒ තුල සත්‍ය මතු කරන්නේ නැතුව නොදැක්ක එකක් දැක්කා වගේ එළියට දානවා. අද හරියට මිනිස්සු අතර බිඳීම් පව ඇති වෙන්නේ ওই කාරණේ නිසා. නොඅහපු දෙයක් ඇහුවා කියලා ඒක එළියට දාන්න පටන් ගන්නවා. එතකොට නොහිතුණු දෙයක් Tamanගේ ඒ කියන්නේ අවංකව Tamanගේ හෘද සාක්ෂියේ මතුවෙච්ච දෙයක් නෙමෙයි උඩින් වෙන එකක් පෙන්වන. ඕකට හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වතූපම සූත්‍රය වගේ දේශනාවල කියන්නේ මායා කියලා. ඒ කියන්නේ මායාව කියලා කියන්නේ ඇත්තටම ඇතුලේ තියෙන්නේ වෙන එකක් එළියට යන්නේ මොකද්ද? එළියට යන්නේ තව එකක්. එතකොට අර මිනිස්සු අඳුන ගන්න පවා අමාරු වෙන්නේ ඒකයි පින්වත්නි. මානව බැඳීම් ඇති වෙන ප්‍රධානම දේ තමයි පින්වත්නි වචනේ කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරනවා මහණෙනි සත්‍යවාදී වෙන්න. සත්‍යවාදී වෙන එක වටින්නේ පින්වත්නි මේ ඇත්තට පුදුම බලයක් තියෙනවා ලෝකේ. සත්‍ය තුල පුදුම බලයක් තියෙනවා. ඔබ දන්නවා ඇති අර සත්‍යක්‍රියා කියලා ওই ධර්මයේ හරියට තියෙනවා. බොහෝ වෙලාවට ওই පිරිත් පොත් වහන්සේ තුලත් තියෙනවා සත්‍ය තුල අදිෂ්ඨාන කරලා ජයගත්ත සිද්ධි සම්බන්ධව.
දැන් උකට අර චර්යා පිටක පාළි එක තැනක ලස්සන කතාවක් තියෙනවා. එක තාපසෙක් පැවිදි වුණා. පැවිදි ජීවිතයට ගිහින් ඉන්නකොට එයාගේ පරණ යාළුවෙකුට හිතුණා අපේ අර පරණ යාළු තාපසතුමා මුණ ගැහෙන්න වෙලාවක යන්න ඕන කියලා ඔන්න ගියා. බිරිඳයි දරුවයි එක් කරගෙන තමයි ගියේ තාපසාරාමෙට. යනකොට අර තාපසයා ඉන්නවා. ඒ තාපසයා ළඟට ගිහින් පින්වත්නි දැන් ඔන්න කතා කර කර ඉන්නකොට අර පොඩි ළමයා ගිහින් එළියට සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේක තියෙන්නේ චර්යා පිටක පාළියේ. අර ළමයා සෙල්ලම් කර කර ඉන්නවා එළියට වෙලා. ඒ දරුවා සෙල්ලම් කර කර ඉන්නකොට එක පාරටම පින්වත්නි සර්පෙක් දෂ්ට කරලා ඒ ළමයා හේම සිහිය නැතුව ඇදගෙන වැටුණා. දැන් අර නෝනයි මහත්තයයි දෙන්න අර තාපසයා එක්ක බර කතාවක. කතාව ඉවර වෙලා ඉතින් යන්න ලෑස්ති වෙනකොට බැලුවා තමන් එක්ක ආපු කොල්ලා කොහෙද කියලා. වටපිට බලනකොට අන්න එක තැනක වැටිලා ඉන්නවා බිම. ගිහින් ඉතින් කතා කරලා බැලුවා සිහිය නැහැ. බැරිම තැන අර කාන්තාවට කේන්ති ගියා. කේන්ති ගිහින් කිව්වා ඔබ වහන්සේ නිසා තමයි මේ අපේ පොඩි දරුවා කලන්තේ දාලා වැටුනේ කිව්වා. එතකොට අර තාපසයා කියනවා මම මොනව කරන්නද? ඔබ වහන්සේ හම්බ වෙන්න ආපු නිසා තමයි මේ අපේ දරුවට මෙහෙම වුනේ. අපි ඔබ වහන්සේ එක්ක කතා කර කර හිටියා මේ පොඩි දරුවා හේම මොකක් හරි වෙලා කලන්තේ දාලා වැටලා ඉන්නවා. දැන් ඔබ වහන්සේ නැගිටවන්න කිව්වා. දැනගත්ත සර්පයේ දෂ්ට කරලා මැරිලා ඉන්නේ කියලා. මේ සිහිය නැතුව වැටලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ අර තාපසයාට කියනවා තාපසතුමනි දැන් අපේ දරුවා කොහොම හරි ඇස්සරවන්න ඕන. ඔබතුමා දැන් මේ පැවිද්දෙක් විදියට තාපස ජීවිතයට ඇවිල්ලා සෑහෙන කල් ඇතිනේ. ඒවටත් මොන හරි දන්නව ඇතිනේ. ඒ නිසා අපේ දරුවා කොහොම හරි ඇස්සරවන්න ඕන කිව්වම් මේ තාපසයා බැලුවා මම බෙහෙත් දන්නෙත් නැහැ. දැන් මොකද කරන්නේ? හැබැයි මට පුළුවන් එක දෙයක් කරන්න. මොකද්ද? මම සත්‍යක්‍රියාවක් කරන්න. මේ ලෝකේ ඇත්තට ලොකු බලයක් තියෙනවා කියලා සත්‍යක්‍රියා කළා. ඒක හරි අමුතු සත්‍යක්‍රියාවක් පින්වත්නි. අපිට නම් අපේ තියෙන ගුණධර්මයක්නේ අපි සත්‍ය ගැන හිතලා අදිෂ්ඨාන කරන්නේ. නමුත් මේක අමුතු විදිහේ සත්‍යක්‍රියාවක්. ඒ සත්‍යක්‍රියාව මෙහෙමයි. අදිෂ්ඨාන කරාලු මම මේ මහානකමේ ඉන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසා. මට වෙන වැඩක් නැහැ. ගෙදර ගිහින් කරන්න මට දෙයක්වත් නැහැ. ඒක තමයි ඇත්ත. මගේ ජීවිතයේ ඇත්ත කතාව ඒක. මම මේ තාපසේක් විදියට තාපසාරාමයට ඇවිල්ලා ඉන්නේ මට වෙන කරන්නම දෙයක් නැති නිසා. දැන් ඉන්නේ මම කැමැත්තෙන් නෙමෙයි. ඒක තමයි මගේ හදවතේ තියෙන ඇත්ත කතාව. ඒක අවංක කතාවක්. ඒක ඇත්ත නිසා ඒ ඇත්ත බලෙන් මේ දරුවා ඇස් අරින්න ඕන කියලා කිව්වලු. එතකොට ඒ ළමයා ඇස් ඇරියා කියනවා. ඒක හරි අමුතු සත්‍යක්‍රියාවක්. එතකොට අර තාපසයා කියනවා දැන් ඔන්න ඔයාගේ දරුවා ඇස් ඇරියා. දැන් ওই දරුවා නැගිටවන්න ඕන තමුන්. මං ඔන්න මගේ සත්‍ය අදිෂ්ඨාන කරලා මේ දරුවගේ ඇස් ඇරියා. දැන් අම්මා විදියට ওই දරුවා නැගිටවන්න ඕන කියලා මේක දිග කතාවක් මම මේ හකුලලා කියන්නේ. එතකොට අර කාන්තාවට දාඩිය දැම්මලු. දැන් මමත් දැන් බෙහෙත් දන්නේ මමත් සත්‍ය ක්‍රියාවක්වත් කරනවා කියලා අදිෂ්ඨාන කරාලු. දැන් බැලුවලු සත්‍ය මොකුත් තිබිලා නැහැ එයාගේ ජීවිතේ. ඔය සමහර මිනිස්සු ඉන්න උඩින් හොඳට පෙන්නගෙන හිටියට ඇතුලේ ඇත්ත නෑ මොකුත්. එතකොට ඒ ඇත්ත නැති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් මතක් කරනවා එයාගේ ಗುಣධර්ම හාරලා දානවා කියනවා. ඒ කියන්නේ Tamanගේ වචනේ දුර්වලයි නම්, වචනේ කැලැල් වෙලා නම්, වචනේ අපිරිසුදු වෙලා නම්, වචනේ ජරා ජීර්ණ වෙලා නම්, වචනේ මුල් කරගෙන තවත් කෙනෙක් රවටන්නම නම් වචන පාවිච්චි කරන්නේ. වචනය මුල් කරගෙන තමනුත් රැවටිලා කියලා මම අදහස් කරන්නේ පින්වත්නි වචනේ වරද්ද ගත්තොත් සමහර විට ඒකේ හානිය එයාට තියෙන්නේ. එහෙම වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනාවෙත් මතක් කරානේ එයාගේ ಗುಣධර්ම එයා හාරලා දානවා කියලා. අසත්පුරුෂයන් සත්පුරුෂ ගුණවතුන්ගේ උපවාදයට ලක් වෙනවා කියලා. එතකොට එයාගේ ජීවිතේ පවටමයි විවෘත වෙන්නේ කියලා උන්වහන්සේ මතක් කරනවා හරිම ලස්සන කාරණයක්. ඒ තමයි පින්වත්නි උන්වහන්සේගේ මේ චර්යා පිටක පාළියේ තියෙන කාරණේ හරිම ලස්සනයි. අර කාන්තාව බැලුවා මගේ ජීවිතේ මුකුත් ඇත්ත නැහැ. දැන් මම මොකද කරන්න කියලා. මේ කාන්තාව කියනවා ඔන්න ඒ කාන්තාවගේ සත්‍යක්‍රියාව ඒකත් හරි අමුතුයි. එයා කියනවා මම මේ අපේ මිනිස්සයෙක් ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඒක අපි මේ මෝඩ මිනිස්සයට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සයත් එක්ක මං මගේ ජීවිතේ ගෙවලා දාන්නේ අවංකව කැමැත්තෙන් නෙමෙයි. නමුත් ඒක අපේ මේ මෝඩ මිනිස්සයාට තේරෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ ඇත්ත බලෙන් මේ දරුවා නැගිටින්න ඕන කියනවා. ඒතර මම මේ ඔක්කොම කිව්වේ පින්වත්නි
වැරදිච්ච තැනක් වුණත් අවංක වුණොත් අනේකයි මට කියන්න ඕන උනේ. වැරදිච්ච තැනක් වුණත් ඒක සමහරට සමාජයේ ප්‍රසාදයට ලක් වෙන්නේ නැති කතාවක් වුණත් පින්වත්නි ඒක ඇත්ත නම් Taman අවංකව ඇත්ත නම් එළියට දාන්නේ. ඒ ඇත්ත තුල ඒ වරදක් වුණත් ඒකේ යම් ආශිර්වාදයක් බලයක් තියෙනවා. ඒ නිසා සත්‍යවාදී වීම මානව ප්‍රජාවට ඊටම වැදගත් වෙන්නේ සියලු මානව බැඳීම් ඇති වෙන ප්‍රධාන මාධ්‍ය පින්වත්නි වචනය කියලා කියන්නේ. ඒ නිසා Tamanගේ වචනේ පරිස්සම් කරගන්න Tamanට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් බුද්ධ ශ්‍රාවකයෙක්ගේ නම් සම්මා ආජීවයට පුදුම අනුග්‍රහයක් සම්මා වාචා කියන එක. වචනේ වරදිනකොට එයාගේ ආජීවයට දරුණු පහරක් වදිනවා පින්වත්නි වචනේ කැලැල්වීම. වචනේ දුර්වල වුණොත් ඒ දුර්වල වචනේ පින්වත්නි එයාගේ ආජීවයට දරුණු පහරක් වදිනවා. ඒ නිසා මේ ಗುಣධර්ම සමහර විට මුතු වැලක් වගේ එකට එකක් දියුණු වේගන යන ಗುಣධර්ම තියෙන්නේ. ඒ නිසා ස්වල්ප වචනයක් ගැන පවා සංවේදී වෙන්න. මොකද මම ආයෙත් ඔබට කියන්නේ මේ මානව බැඳීම් ඇති වෙන ප්‍රධාන අවස්ථාවක් පින්වත්නි වචනය කියලා කියන්නේ. ඒ නිසා මේ වචනය තුලින් Tamanගේ ජීවිතයේ අකුසල් වැඩෙන්න දෙන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් දැකපු දේ දැක්ක විදියටම නම් එළියට දාන්නේ. අහපු දේ අහපු විදියටම නම් Taman තුලින් මතුවෙන්නේ. දැනුණු දේ දැනිච්ච විදියටම නම් Tamanගේ අභ්‍යන්තරය තුලින් එළියට එන්නේ. හිතුණු දේ හිතුණු විදියටම නම් එළියට එන්නේ. දැන් ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අද. ගොඩාක් දෙනෙකුට හරියට භාවනාවක්වත් වඩා ගන්න අමාරු වෙලා තියෙන වෙන මොකුත් නිසා නෙමෙයි. සමහර වෙලාවට අවංක නැහැ Tamanගේ හිතේ තියෙන දේ එළියට දාන්න. එතකොට දැන් කවුරු හරි හොඳට කර්මස්ථාන දෙන දැනුගත් භාවනාව ගැන පරිපූර්ණ සැලකිය යුතු අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් ළඟට වුණත් ගිහින් එයා Tamanගේ හිතේ ස්වභාවය ගැන කියන්න අවංක නැහැ. එයා වෙන එකක් තියාගෙන එළියට වෙන එකක් දානවා. ඒ නිසා මේ අවංක බව අතීතයේ මිනිස්සු ළඟ බොහෝම හොඳට තිබුණා. ඒ අවංක බව කොච්චර හොඳට තිබුණාද කියනවා නම් මිනිස්සු හැම වෙලාවකම ඇත්ත කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඒ සත්‍යවාදී බවට පිරිහිලා යන බලපාන ප්‍රධාන කාරණා හතරක් අපි ඔබට කිව්ව මොකක්ද? පළවෙනි එක තමයි ශ්‍රද්ධාව පිරිහිලා යන එක. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් තමයි සංසාර බය ගැන සංසාරික ස්වභාවය ගැන පිළිගන්න පටන් ගන්නෙ. ශ්‍රද්ධාව නැති වුණොත් එහෙම පින්වත්නි මේ ශ්‍රද්ධාව නැති කෙනාගේ ජීවිතයට සංසාර බයක් දැනෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සංසාරය ගැන, නිරය ගැන, പ്രേත ලෝක ගැන, සතර අපාය ගැන කියනකොට ශ්‍රද්ධාව නැති කෙනෙක් ඒව විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට හිතෙන්නේ මේ නිරය කොහෙද තියෙන්නේ? പ്രേත ලෝක කොහෙද තියෙන්නේ? සතර අපාය කියලා එකක් තියෙනවනේ ඒක කොහෙද තියෙන්නේ? මිනිස්සු වෙලා ආයේ ඔබ නිරේට යනවා, പ്രേත ලෝකෙට යනවා, තිරිසන් ලෝකෙ ඉපදිනවා කියනකොට ආයේ අපෙන් අහනවා එහෙම කොහොමද උපදින්නේ කියලා. හේතුව තමයි යාගේ ශ්‍රද්ධාව හරිම අඩුපහඩු සහගතයි. බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ ගියපු බවක් යාගේ ජීවිතේ නැහැ. අර අවබෝධයෙන් සරණ ගියාට පස්සේ යාගේ මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේගේ යාගේ මනසේ රජ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට ශ්‍රද්ධාව පිරිහිලා ගියාට පස්සේ ඒ පිරිහීම පවා එයාගේ අසත්පුරුෂ වචනයට ඒක බලපෑම් කරනවා. ඊළඟට තමයි පින්වත්නි දුස්සීලෝ හෝති. සීලය පිරිහිලා ගියොත් එහෙම සීලය පිරිහිලා ගිය කෙනෙක් Taman හිතෙන විදියට වචන පාවිච්චි කරනවා. එයා වචනේ තෝරලා බේරලා කතා කරන්න දක්ෂ නැහැ. එයා සත්‍යයක් කියනවා අසත්‍යයක් කියනවා. සුදුසු කාලෙත් කියනවා නුසුදුසු කාලෙත් කියනවා. සුදුසු දේත් කියනවා නුසුදුසු දේත් කියනවා. අවස්ථාවෙත් කියනවා අනවශ්‍ය වෙලාවෙත් කියනවා. එයාට කාලයක් නැහැ. සුදු මේ කාලේ තමයි මම මේක කතා කරන්න ඕනේ. එහෙම සීමාවක් නැහැ. තැනක් නැහැ. සත්‍ය අසත්‍ය කියලා බෙදීමක් නැහැ. ඇයි? සීලය අපිරිසුදු වෙලා. එතකොට Tamanගේ වචනේ සුරක්ෂිත කරගන්න සීලයෙන් පුදුම අනුග්‍රහයක් පින්වත්නි ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහිරිකෝ හෝති. ඊට පස්සේ පින්වත්නි උන්වහන්සේ දේශනා කරනවා අනිත්තප්පෝ හෝති. ඒ කියන්නේ පින්වත්නි ලැජ්ජා බය නැති වුණාට පස්සේ උන් ওই කාරණා හතර තිබ්බොත් යම් කෙනෙකුගේ ජීවිතයේ තුල ඒ කාරණා හතර තුල තමයි පින්වත්නි එයාගේ සුගතිය Tamanගේ වචනය ඔස්සේ ගොඩ නැගෙන්නේ. මොකද්ද? ශ්‍රද්ධාව තියෙන්න ඕන, සීලය තියෙන්න ඕන, ලැජ්ජා බය තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා හතර තිබ්බොත් එයාගේ වචනේ පරිස්සම් වෙනවා.
යම් කෙනෙකුගේ වචනේ සිදුරු වෙලා නම් වචනේ අපිරිසිදු වෙලා නම් එයා සුදුසු කාලේ නුසුදුසු කාලේ තෝරගන්න දන්නේ නැත්තම් සත්‍ය අසත්‍ය තෝරගන්න දන්නේ නැත්තම් ඇත්ත බොරු තෝරගන්න එයා දන්නේ නැත්තම් එයාට හිතෙන දේවල් කතා කරනවා නම් ඒකේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි එයාගේ ශ්‍රද්ධාවේ ප්‍රශ්න තියෙනවා. එයාගේ සීලේ ප්‍රශ්න තියෙනවා. එයාගේ ලැජ්ජාබයේ ප්‍රශ්න තියෙනවා. ඔන්න ඔය කාරණා ඇති වුණාට පස්සේ ලැජ්ජාබය කිව්වේ මේ කුසලයේ සම්බන්ධව. එතකොට පව සම්බන්ධව යම් කෙනෙකුට ලැජ්ජාවක් බයක් ඇති වුණොත් අකුසලයේ සහ පව සම්බන්ධව එතකොට එයා හැම වෙලාවකම Tamanගේ වචනේ පරිස්සම් කරගන්න දක්ෂ වෙනවා. එවැනි පරිස්සම් කරගත්ත හිතක් තමයි පින්වත්නි සුගතිය කරා පැමිණෙන්නේ. ඔබ හැම දිනාටම ධර්මාවබෝධය ජීවිත අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව උපකාර වේවා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ රිදීගම විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරී ලෙස සේවය කළ විශ්‍රාමික LAM බණ්ඩාරනායක මහත්මයා මේ පින්තුන් අතරින් වෙන් වෙලා වසරක් පිරීම නිමිති කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් තමයි කුරුණෑගල රණවන පදිංචි භාර්යාව වන මල්ලිකා චන්ද්‍රානි වික්‍රමරත්න මහත්මිය ඇතුළු පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් දයාබරණීය බණ්ඩාරනායක ස්වාමි පුරුෂයානන්ද ඥාතිවරයාට අනුමෝදන් කරන්නට මේ දේශනාව සිද්ධ කරන්නේ. අපි එතුමාගේ භවගාමී සසර ජීවිතයේ සුවපත් වේවා. වර්ෂ පූර්ණ පින්කම විදියට සිද්ධ කරන්නා වූ මේ බලවත් ධර්ම දානමේ පින උපකාර වීම තුලින් එතුමාගේ ආයති භවය සසර ගමන වඩා සුගතිගාමී කර ගන්නට මේ ධර්ම දේශනාමය කුසලයේ බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. LAM බණ්ඩාරනායක මහත්මයාටත් ඒ වගේම ඩී වික්‍රමරත්න පියාණන්ටත් සුමනා කහදුව මෞතුමියටත් මාලනී පෙරේරා සොහොයුරියටත් ලයනල් වීරසේකර මහත්මයා 3 මාසයකට පෙර මිය පරලෝකීය බවත් එතුමාටත් විජේසෝම වික්‍රමරත්න මහත්මයා චන්ද්‍රාවති වික්‍රමසිංහ මහත්මිය සුනිල් කහදුව මහත්මයා ඇතුළු මියගිය සංසාරගත සියලු ඥාතීන්ටද පින් අනුමෝදන් කරන්නට මල්ලිකා චන්ද්‍රානි වික්‍රමරත්න මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාගේම භවගාමී සසර ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුගතිගාමී වෙත්වා. උපනුපන් ආත්මෝ වනාහි සැප විපාක පිණිස මේ ධර්ම දේශනාව උපකාර වේවා. ගෞතම මුනි රජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ තුලින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ දේශනාව බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අසනීපයෙන් පසුවන දයා මුණසිංහ මහත්මියටත් අනිකුත් මුණුබුරු මිනිබිරියන් හැම දෙනාටමත් විදේශගත සියලුම දරුවන්ටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට එතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වෙනවා. සහභාගී වුණු සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම පින්වත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටද මේ බලවත් පින් උපකාර වේවා කියලා මේ අත්ව අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ පින් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ හැම දෙනා වහන්සේටම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අපි මේ දේශනාව ශ්‍රවණය කරපු පින්වත් හැම දෙනාටමත් ලංකාවේ සිට ලෝකයේ සිට මේ දේශනාවට කන් දුන්න ජීවිතයට යම් ධර්ම මාත්‍රයක් හරි එකතු කරගත් ඔබ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා කරන ගමන් අපි විශේෂයෙන්ම අනුමෝදනා කරනවා බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ජීවිතාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරන ගමන් ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් යහපතක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සාදු සදහවත්නි දැන් දේශනාව පවත්වා වදාළ පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන්නට සජීව සූත්‍ර දේශනාවේ සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දුණු පින්වත් හැම දිනාටම අපි ආරාධනා කර සිටිනවා. මාලිගාවත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ශාස්ත්‍රවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ අදත් මේ පරිශ්‍රයට වැඩම කරමින් ඔබ අපට සද්ධර්ම මාර්ගය කියා දුන්නා. ඉතින් ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම මේ ධර්ම මාර්ගය තුල
ඔබ අපට යහපත්ව හැසිරෙන ආකාරය කියා දෙනවා. ඉතින් සාදු ජීවිතයකට ඒ අවශ්‍ය වන සද්ධර්මය ඔබ වෙනුවෙන් දේශනා කරන්නට මෙහි විකාශන කටයුතු වෙනුවෙන් මූල්‍ය බරපැන ධර්මයෙන් කටයුතු කළ පින්වතුන් දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් මේ පින්වත් පිරිස හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින්කම හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් පින්වත් අපේ පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමින් සජීව සූත්‍ර දේශනාව නිමාවටපත් වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.